හරි. කාණ්ඩ විශ්ලේෂණය. සාමාන්‍යයෙන් දැන් කාණ්ඩ විශ්ලේෂණය කරන්නේ මොකටද? කාණ්ඩ විශ්ලේෂණය කරන්නේ කැටයන තියෙන ද්‍රාවණයකින් කැටයන හඳුනා ගන්න ක්‍රමයක් තමයි කාණ්ඩ විශ්ලේෂණ කියන්නේ. ඒ කැටයන ඔක්කොම තියෙන ද්‍රාවණයකින් කැටයන එකින් එක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. පිළිවෙලක් තමයි කාණ්ඩ විශ්ලේෂණය කියලා කියන්නේ. එතන කැටයන විතරයි හොඳේ. අපි බලමු කොහොමද කාණ්ඩ විශ්ලේෂණය තියෙන්නේ කියලා. හොඳේ. කාණ්ඩ විශ්ලේෂණයේ පියවර 5ක් තියෙනවා. පියවර 5ක් තියෙනවා. ඔන්න ඔය පියවර තුනදී අපි කරන්නේ කැටයන හඳුනගන්නේ කැටයන අවක්ෂේප කරලා. ඒක අවක්ෂේප වෙන කැටයන තමයි මේකෙදි හොයාගන්න පුළුවන්. අවක්ෂේප වෙන්නේ නැති කැටයන උනහට තියෙනවා නම් එහෙම පොඩ හොයාගන්න අමාරුයි. අවක්ෂේප වෙන කැටයන අපිට මේකෙන් හොයාගන්න පුළුවන්. තේරෙනවද? එතකොට කාණ්ඩ පහේදී කරන්නේ එකින් එක කැටයන අවක්ෂේප කරලා අයින් කරගන්න. ඒක තමයි කරන්නේ. තේරෙනවද? ඒ අවක්ෂේප වල පාටින් හරි මොකකින් හරි තමයි අපි අඳුරගන්නේ සාමාන්‍යයෙන්. ඒ අදාළ අවක්ෂේප. හරි අපි බලමු. කාණ්ඩ විශ්ලේෂණය. මේක බලාගන්න මේ දැන් මේ ලියන chart එක තනි පිටුවකට ගන්න ඕනේ නේද? ඊට පස්සේ මේකේ විස්තර කිරීම එහා පැත්තේ පිටුවේ ලියන. ඒක නිසා අර මේ පොතේ මේ පැත්තේ කොනේ තියෙන පිටුවකින් පටන් ගන්න එපා. හොඳේ මේ පැත්තේ කොනේ තියෙන පිටුවකින් පටන් ගන්න එපා. පොතේ මේ පැත්තේ තියෙන පිටුවකින් මේක පටන් ගන්න. ඊට පස්සේ අනිත් පැත්තේ විස්තර කිරීම ලියන්න පුළුවන්. එහෙනම් ආයි කිව්වේ නැහැ කියන්නේ කොහොමද? වෙනසෙම කිව්වා. පොතේ මේ පැත්තේ තියෙන පිටුවකින් පටන් ගන්න අලුත් පිටුවකින්. කාණ්ඩ විශ්ලේෂණයේදී පළවෙනියට අපි පළවෙනියටම කරන්නේ කැටයන ද්‍රාවණය අරගෙන පළවෙනියටම කරන්නේ මේකට අපි දාන තනුක HCl නේ තනුක HCl නේ තනුක HCl දානවා මේකට මුලින් මේ පළවෙනි කාණ්ඩය මේ පළවෙනි කාණ්ඩය තනුක HCl දැම්මම අවක්ෂේප තුනක් හැදෙනවා හරි ඒ අවක්ෂේප තුන තමයි සිල්වර් ක්ලෝරයිඩ් mercurous chloride හොඳේ mercurous chloride සහ lead chloride කියන සුදු පාට අවක්ෂේප තුන හැදෙනවා. මෙන්න මේ තුන් දෙනාම සුදු පාට අවක්ෂේප තුන. මේ සුදු පාට අවක්ෂේප තුන හැදුනාට පස්සේ මේ අවක්ෂේප අපිට වෙන් කරලා අයින් කරගන්න පුළුවන්. අයින් කරලා අපි ගන්නවා පෙරණය. අයින් කරලා ගන්න ඉතුරු ද්‍රාවණයක අපි කියන්නේ පෙරණය කියලා. අවක්ෂේප ටික අයින් කරලා ගන්නවා ඊට පස්සේ ඉතුරු ද්‍රාවණය. ඉතුරු ද්‍රාවණයක අපි කියන්නේ පෙරණයක් කියලා. ඔන්න පෙරණය. මෙන්න මේ පෙරණය ඇතුලෙන් යවනවා මෙන්න මේ පෙරණය තුලින් යවන H2S වායුව තේරෙනවද දැන් මේක තමයි ඒතර දෙවෙනි කාණ්ඩය පෙරණයෙන් ගන්න දේ දෙවෙනි කාණ්ඩයේදී කරන්නේ අපි H2S වායුව මේක තුලින් තමයි අපි යවන්නේ හැබැයි තියෙන විශේෂත්වය තමයි අපි දැන් මුලදී HCl දැම්මනේ HCl දාලා මාධ්‍ය ආම්ලික වෙලා තියෙනවා තාම HCl දාපු එකේ ප්‍රතිඵලය තියෙනවා පෙරණය තුල HCl තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙරණයත් ආම්ලිකයි. අපි ඒක උදාසීන කරේ නැහැ නේ මුකුත් කළා. ඒකේ පෙරණයත් ආම්ලිකයි. ආම්ලික මාධ්‍ය තුලදී තමයි අපි H2S වායුව යවන්නේ. තේරෙනවද? ආම්ලික මාධ්‍ය තුලදී H2S වායුව යවුවාම අපිට අවක්ෂේප කීපයක් හම්බ වෙනවා. අපිට හම්බ වෙනවා lead sulfide, copper sulfide, mercuric sulfide මේ දෙන්න කළු පාටයි. කළු පාට අවක්ෂේප විදිහට ලැබෙනවා. තව අපිට ලැබෙනවා bismuth sulfide තව lead sulfide මේ දෙන්නත් කළු පාටයි තව අපිට ලැබෙනවා කහ පාට අවක්ෂේප ගොඩක් තියෙනවා හොඳේ මේ මෙතන ලියමු ආසනික් වල ඔක්සිජන් අංක 3 සහ ඔක්සිජන් අංක 5 තියෙන සල්ෆයිඩ් ලැබෙනවා එතකොට මෙන්න ඔක්සිජන් අංක 3 කෙනා මෙන්න ඔක්සිජන් අංක ඔක්සිජන් අංක 5 කෙනා ඊට පස්සේ ස්ටැනික් හොඳේ ස්ටැනස් නෙවෙයි ස්ටැනික් ඉතින් ස්ටැනික් හොඳේ ස්ටැනික් කියන්නේ කොහොමද SN4+ ස්ටැනික් කියන්නේ ස්ටැනික් වලට සල්ෆයිඩ් එකතු වුණාම මේ කැපෙනවා කැපිලා මෙතන දෙක ඉතුරුයි එතකොට ඔන්න ඔය සූත්‍රය තමයි
ස්ටැනික් සල්ෆයිඩ්. හරි. ස්ටැනික් සල්ෆයිඩ් හැදෙනවා. තව හදෙනවා කැඩ්මියම් සල්ෆයිඩ්. මෙන්න මේ කට්ටිය ඔක්කොම කහ පාට. කහ පාට ඔක්සයිඩ් තමයි අපිට දෙන්නේ. ඊට අමතරව වෙනස්ම පාට දෙන දෙන්නෙක් ඉන්නවද? පළවෙනි කෙනා තමයි ස්ටැනස්. ස්ටැනස් සල්ෆයිඩ් කහ දුමුරු පාටක් තමයි දෙන්නේ. කහ දුමුරු පාටක් තමයි දෙන්නේ. අනිත් එක රුබීඩියම් කියලා කියන්නේ. එයා තැඹිලි පාටයි. තැඹිලි පාටයි. ඔන්න ඔය ටික තමයි දෙන්නේ. ඔච්චර තමයි දෙන්නේ. වෙන නම් නැහැ. ඔච්චර තමයි දෙන්නේ. ඔන්න ඔය ටික ඔක්කොම දෙනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන අවක්ෂේපවත් අපි පෙරලා අයින් කරලා ඊට පස්සේ ගන්න පෙරණේ. අන්නේ පෙරණේට අපි කියනවා දැන් මේක පළවෙනි පෙරණේනේ. පළවෙනියටම ගත්ත පෙරණේ මේ දෙවෙනියට ගන්න පෙරණේ. හරි. ඔන්න දෙවෙනියට ගන්න පෙරණේ. දෙවෙනියට ගන්න පෙරණේ තමයි අපි තුන්වෙනි කාණ්ඩයේ විදිහට අපි ගන්න. මෙන්න තුන්වෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩයේදී මොකද කියන්නේ? මුලින්ම මේ දාපු දැන් ස්පේස් අපි යවුවානේ. එතකොට අර මේ ගන්න පෙරණේ ඇතුලේ ස්පේස් තියෙන්න පුළුවන්. ස්පේස් තියෙන්න පුළුවන් නිසා අපි කියන්නේ ස්පේස් මොකද කරන්නේ? රත් කරලා අයින් කරන්න ඕනේ. වායුවක් රත් කරාම ස්පේස් අයින් වෙනවා. ඒක නිසා මුලින්ම අපි කරන්න ඕනේ මොකද? රත් කරන්න ඕනේ. රත් කිරීම. පළවෙනි විදිහේ තමයි රත් කිරීම. රත් කරන්න ඕනේ. රත් කරලා ස්පේස් අයින් කරගන්න ඕනේ. අයින් කරගත්තට පස්සේ අපි දානවා නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් අම්ලය දානවා. නයිට්‍රික් අම්ලය දාලා ඒත් එක්කම අපි දානවා ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් අපි දානවා. මේවයි දාන්නේ ඔක්කොම පැහැදිලි කරන්න. ඔන්න ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. දැම්මට පස්සේ දැන් මෙතන දාන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. අපිට ලැබෙනවා හයිඩ්‍රොක්සයිඩ් 3ක් ලැබෙනවා. හයිඩ්‍රොක්සයිඩ් 3ක් ලැබෙනවා. ඒ තමයි ferrous hydroxide, ferric hydroxide, chromium hydroxide සහ aluminium hydroxide. ඔන්න ඔය තුන දෙනවා. මෙයාගේ පාට දුමුරු පාටයි දන්නවනේ. මෙයාට දුන්නේ රතු දුමුරු කියන්නේ. ඔක රතු දුමුරු කියලාම රතු දුමුරු මෙයා කැත කොළනේ. ඔයගොල්ලෝ සිලබස් එකේ පාට වල එනවද මොකද? නිල් කොළ, ක්‍රෝමියම් නිල් කොළ, ෆෙරික් රතු දුමුරු මෙයා නිල් කොළ කියලා කියන්නේ. ඔක දන්න. නැත්නම් පාට හරියටම දෙන්නේ නැහැ. මෙයා සුදු ජෙලටිනීමේ අවක්ෂේපය. ජෙලටිනීමේ අවක්ෂේපය. හරි. ඊළඟ දැන් මේකත් ආයෙ පෙරලා ගන්නවා. ඉත නෑනේ. ක්‍රියා ගන්න. ඒ නිසා මේක මුලින්ම chart එක හරි ලස්සනදී තව දෙකක් ලියන්න තියෙනවා. තව දෙකක් ලියන්න තියෙනවා. මුලින් මේක ලියා ගන්න ලස්සන. ඔය ටික. මේක එක යට එක ලියා ගන්න පුළුවන් නම් හොඳයි නේද? මේක යටින් ඊටම සීතල ගහලා මේක එහෙම ලියා ගන්න තියනවා නම් හොඳයි නේද? ඒ මුලින්ම ලියා ගන්න ටග් ගන්න. එනවා. ඒක හතරවෙනි කාණ්ඩය අපි පෙරලා ගන්න පෙරණේ තුලින් අපි කරන්නේ S2S වායු යවන එක විතරයි. තේරෙනවද? දැන් S2S වායු දැන් කලිනුත් ඔය දෙයම කරානේ. හැබැයි මෙතනදී සිද්ධ වෙන දේ වෙනස්. ඔය මෙතන මාධ්‍ය භාෂ්මිකයි. ඒ කලින් හයිඩ්‍රොක්සයිඩ් අපි දැම්මනේ. ඒ ටික අපි උදාසීන කරේ නෑනේ. ඒ කියන්නේ මාධ්‍ය තාමත් භාෂ්මිකයි. එතන මාධ්‍ය භාෂ්මික මාධ්‍යයක් තුල විතරයි මෙතනදී අපි S2S යවන්නේ. තේරෙනවද?
බාෂ්මික මාධ්‍ය ඇතුළේ ස්පේස් යවුවාම ලබා දෙන අවක්ෂේප තමයි අපිට මෙතෙන් ලබා දෙන්නේ. මෙතන තියෙන එකම විශේෂත්වය තමයි මෙතන ලැබෙන සල්ෆයිඩ් නෑ ස්පේස් වායුව යවුවාම සල්ෆයිඩ් එකක් හැදෙන්න ඕනේ. මෙතන හැදෙන සල්ෆයිඩ් ඔක්කොම ඩීගෝනේ කට්ටිය. ඒක තියෙන විශේෂත්වය. දැන් කොබෝල්ට් සල්ෆයිඩ්, නිකල් සල්ෆයිඩ්. නේ? කොබෝල්ට් සල්ෆයිඩ්, නිකල් සල්ෆයිඩ්, මැංගනස් සල්ෆයිඩ්, සිංක් සල්ෆයිඩ්. හරි ලේසි මතක තියාගන්න. ඔක්කොම ඩීගෝනේ කට්ටිය. කොබෝල්ට් සල්ෆයිඩ් නිකල් සල්ෆයිඩ් කළු පාටයි. කළු පාට අවශ්‍යයි. මැංගනස් සල්ෆයිඩ් රෝස පාටයි. රෝස පාටක් කියන්නේ ලා රෝස පාටක් තියෙනවා. රෝස පාටකේ තද රෝස පාටනේ ලාම රෝස පාටක් තියෙනවා. මෙයා සුදු පාටයි. මං කියන්නේ සිංක් ඉතින් ආන්තරික මූලද්‍රව්‍යයක් නෙමෙයි. එතකොට එයාගේ හැදෙන අවක්ෂේප සුදු පාටයි. ද්‍රාවණ අවර්ණයිනේ. ඉතින් මෙයාගේ සුදු පාටයි. හරි ලේසි මතක තියාගන්න. ඔච්චර. ඊට පස්සේ ඔන්න අන්තිම එක. මේ අවක්ෂේප ටිකත් වෙරලා අයින් කරා. ඔන්න අන්තිමටම ගන්න පෙරණේ. මේකට අපි කියන හතරවෙනි පෙරණේ. හතරවෙනි එකට ගන්න පෙරණේ. දැන් ස්පේස් වායුව යවුවානේ. මොකද කරන්න ඕනේ? ස්පේස් වායුව අයින් කරන්න එපේ. පෙරණේ ඇතුලේ තියෙන ස්පේස් වායුව මොකද කරන්න ඕනේ? රත් කරන්න ඕනේ. නේ? රත් කිරීම. රත් කරන්න එපා අනිවාර්යයෙන්. රත් කරලා තියෙන ස්පේස් වායුව ඔක්කොම වාෂ්ප කරලා යවනවා. ඊට පස්සේ මොකෝ ගන්න? ඊට පස්සේ ද්‍රවණයට අපි දානවා කලින් වගේම ඇමෝනියම් ක්ලෝරයිඩ් දානවා, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩ්ඩකුත් දානවා මාධ්‍ය බාෂ්පීක කරන්න. දාලා මේකට දානවා අපි ඇමෝනියම් කාබනේට් තමයි දාන්නේ. ඇමෝනියම් කාබනේට් දාපු ගමන් මොකෝ වෙන්න ඕනේ? අදාළ කාබනේට් ටික ඔක්කොම අවක්ෂේප වෙන්න බෑ. කාබනේට් ටික ඔක්කොම අවක්ෂේප වෙනවා. ඔක්කොම නෙමෙයි. දැන් ඉතිරි වෙලා තියෙන කැටයන වලින් තියෙන කාබනේට් ටික අවක්ෂේප වෙනවා. එතකොට ඉන්නේ දෙවනි කාණ්ඩේ ස්ට්‍රෝන්ටියම් ටික ඉඳන් ඉන්නේ. දෙවනි කාණ්ඩේ ස්ට්‍රෝන්ටියම් ටික ඉඳන් ඉන්නේ කට්ටිය ස්ට්‍රෝන්ටියම් නෑ කැල්සියම් ස්ට්‍රෝන්ටියම් බේරියම් දෙවනි කාණ්ඩේ අන්තිම තුන් දෙනා. ඔන්න ඔය තුන් දෙනා තමයි අවක්ෂේප වෙන්නේ. කැල්සියම් කාබනේට්, ස්ට්‍රෝන්ටියම් කාබනේට්, තර්ක ටික ඔක්කොම ලියා ගන්න ඕනේ එහා පැත්තේ පිටුවේ. හරිද? හොඳේ. ලියා ගන්න. එතන එහා පැත්තේ පිටුවේ උඩින්ම මාතෘකාව ලියා ගන්න. කාණ්ඩ විශ්ලේෂණය විස්තරාත්මකව පැහැදිලි කිරීම. කාණ්ඩ විශ්ලේෂණය විස්තරාත්මකව පැහැදිලි කිරීම. හරි. පළවෙනි එක නම් ඔයගොල්ලෝ දන්නවා. පළවෙනි කාණ්ඩය ගැන කතා කරොත් පළවෙනි කාණ්ඩයේදී අයි තණු කම්ලයක් විතරක් දාන්න මේකට. අණු HCl පවණක් යොදන්නේ මොන හේතුවක් නිසාද? අණු HCl පවණක් යොදන්නේ. අපි දන්නවා සාන්ද්‍ර HCl නිකන් දැම්ම කියලා හිතන්න. සාන්ද්‍ර HCl දැම්මම මොකෝ වෙන්නේ? ෂෝට් නෝට් එකෙන් මම කියලා දුන්නා සාන්ද්‍ර HCl දැම්මම මේ සිල්වර් ක්ලෝරයිඩ් සහ ලෙඩ් ක්ලෝරයිඩ් කියන දෙන්න දිය වෙනවා. සාන්ද්‍ර HCl තුල. සිල්වර් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl තුල දිය වෙලා සංකීර්ණයක් හදනවා. අන්නෝම සංකීර්ණයක් හදනවා. සිල්වර් දෙන්නේ එකතු. ලෙඩ් ක්ලෝරයිඩ් මොකෝ වෙන්නේ? ලෙඩ් ක්ලෝරයිඩ් මොකෝ වෙන්නේ? සාන්ද්‍ර HCl දාපුවම මොකද වෙන්නේ? සංකීර්ණයක් හදනවා. ක්ලෝරයිඩ් හතර දෙනෙක් එකතු වෙලා මෙන්න මේ සංකීර්ණයක් හදනවා. හරි. ඔන්න ඕක නිසා තමයි කාණ්ඩ විශ්ලේෂණයේදී අපි සාන්ද්‍ර HCl පාවිච්චි කරන්නේ නැත්තේ. තේරෙනවද? මෙන්න මෙහිම අවර්ණ ද්‍රාවණ දෙකක් තමයි අපිට ලැබෙන්නේ. ඒතකොට එක අවක්ෂේපයක් විතරයි අපිට ලැබෙන්නේ. සාන්ද්‍ර HCl ලැබෙනවා. මර්කියුරස් ක්ලෝරයිඩ් විතරයි අපිට ලැබෙන්නේ. ඔන්න ඔය හේතුව නිසා තමයි අපි සාන්ද්‍ර HCl දාන්නේ නැත්තේ. තේරෙනවද? මුලින්ම ලියාගමු මේක පළවෙනි ඉලක්කම දාලා. පළවෙනි කාණ්ඩය යටතේ ලියාගමු. කැටයන මිශ්‍රණයේ පළවෙනි කාණ්ඩය සඳහා තනුක HCl පමණක් යොදනු ලබන්නේ
තනුක HCl පමණක් යොදනු ලබන්නේ සිල්වර් ක්ලෝරයිඩ් සහ ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප ලබා ගැනීම සඳහා වේ. සිල්වර් ක්ලෝරයිඩ් සහ ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප ලබා ගැනීම සඳහා වේ. ඊට පස්සේ දම් පාටින් ලියා ගන්න එතනින්. යම් හේකින් මෙයට සාන්ද්‍රය යෙදුව විට යෙදුවහොත් යම් හේකින් මෙයට සාන්ද්‍රය යෙදුවහොත් පහත ආකාරයට සිල්වර් ක්ලෝරයිඩ් සහ ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප දිය වී අවර්ණ සංකීර්ණ සාදයි. අවර්ණ සංකීර්ණ සාදයි. මේ ප්‍රතික්‍රියා දෙක ලියලා පෙන්නන්න ටක් ගන්න. සාන්ද්‍ර HCl කියන එක highlight කරගන්න. හරිද? හරිනේ? ඊළඟ කතාව අහගන්න. දැන් මේ සාන්ද්‍රය දැම්මට පස්සේ මුළු ද්‍රාවණයම ආම්ලික වෙනවනේ. දැන් ඕකේදී අවක්ෂේප ටික අපි වෙන් කරලා ගත්තට පෙරණය තියෙනවනේ. පෙරණයත් ආම්ලිකයි. HCl තියෙනවනේ තාමත්. ඒ කියන්නේ පෙරණයත් ආම්ලිකයි. දැන් ආම්ලික මාධ්‍යයක් තුලදී තමයි අපි H2S වායුව යවන්නේ. තේරෙනවද? ආම්ලික මාධ්‍යයක් තුල H2S වායුව යවුවොත් මොකෝ වෙන්නේ? කොහෙන් ආම්ලික මාධ්‍යයක් තුල H2S යවුවොත් H2S මොකෝයි? අපි දන්න H2S කියන්නේ සාමාන්‍ය ප්‍රත්‍යවර්තව විඝටනය වෙන කෙනෙක්. හොඳේ. H2S ගත්තොත් අන්න ඔහම ප්‍රත්‍යවර්තව විඝටනය වෙන කෙනෙක්. ද්‍රාවණයක් තුල. එතකොට මෙතන H+ පිට කරනවා. මෙන්න එහෙම සල්ෆයිඩ් හැදෙනවා. හොඳයි. දැන් මාධ්‍ය ආම්ලිකයි. දැන් මාධ්‍ය ඇතුලේ කවුරුද කියලා තින්නේ? මාධ්‍ය ඇතුලේ කැටායන ඉන්නවා. හොඳයි. දැන් හිතිමාව වෙන දැන් ද්‍රාවණය ඇතුලේ දැන් ඉන්නේ කැටායන ටිකක් ඇති මොනවාද? තව HCl දාපු නිසා මොකද වෙන්නේ? H+ උත් වැඩිපුර ඉන්නවා. H+ උත් වැඩිපුර ඉන්නවා. Cl- උත් වැඩිපුර ඉන්නවා. ඒ ඇස්සේ අපි තව මොනවද එවන්නේ? H2S වායුවත් එවනවා. H2S වායුව එවනත් එක්ක මොකෝ වෙන්නේ? H2S වායුව මෙන්න මෙහෙම විඝටනය වෙනවා. ප්‍රත්‍යවර්තව. සම්පූර්ණ විකට වෙන්නේ නැහැ ප්‍රත්‍යවර්ත විකට වෙනවා. දැන් මාධ්‍ය ඇතුලේ H2S වලින් ලැබෙන H+ උයි අපි දාපු අම්ලයෙන් දාපු H+ උයි ඔක්කොම ගත්තා මාධ්‍යයේ තියෙන H+ වැඩි වෙනවා නේද? මුළු මාධ්‍යයම තියෙන. මුළු මාධ්‍යයම තියෙන H+ මොකද වෙන්නේ? වැඩි වෙනවා. නේ? මුළු මාධ්‍යයම තියෙන H+ මොකද වෙන්නේ? වැඩි වෙන්න ගන්නවා. මාධ්‍යයේ තියෙන H+ වැඩි වෙනකොට අර මං කියවල මේ ලේචටලිය මූල ධර්මයක් කියලා කිව්වේ. අර ගෙදර මේ අම්මා කියන දේ නෙමෙයි කරන්නේ ඒකේ අනිත් පැත්තනේ අපි කරන්නේ අන්න ඒ වගේ තමයි. දැන් මේ H2S ප්‍රමාණය වැඩි කරේ කවුද? අපිනේ වැඩි කරේ. අපි තමයි වැඩි කරේ. එහෙනම් අපිනේ අම්ලය දැම්මේ. දැන් අපි අම්ලය දාලා ප්‍රතික්‍රියා මාධ්‍යයේ තියෙන H2S මේ H+ ප්‍රමාණය වැඩි කරා. H+ ප්‍රමාණය වැඩි කරාම ප්‍රතික්‍රියාව විසින් මොකද්ද බලන්නේ? මූ බලන්නේ මේක අඩු කරගන්න. අඩු කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? නැති වෙන්න බෑනේ. අඩු කරගන්න තියෙන එකම ක්‍රමය තමයි. වැඩිපුර තියෙන H+ ටික මොකද වෙන්නේ? සල්ෆයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ආයි හදනවා H2S හදනවා. එතකොට අඩු වෙනවනේ. ඒ කියන්නේ දැන් වැඩිපුර තියෙන H+ ටික ප්‍රතික්‍රියා කළොත් හරිනේ. H+ ටික අඩු වෙනවනේ. ඉතින් ඒක තමයි කරන්නේ. එතකොට මොකද කරන්නේ? H+ ටික සල්ෆයිඩ් එක ප්‍රතික්‍රියා කරලා H2S හදනවා.
ඒ හදනවත් එක්ක මොන ප්‍රතික්‍රියාව දිරිමත් වෙන්නේ? වැඩිපුර සිද්ධ වෙන්නේ මොන ප්‍රතික්‍රියාවද ඒක? ආපසු ප්‍රතික්‍රියාව තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ආපසු ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? දිරිමත් වෙන්න ගන්න. ඔන්න ඒකත් හරි. ඔන්න ආපසු ප්‍රතික්‍රියාව දැන් වෙන්න ගන්නවා සෑහෙන. ඉදිරි ප්‍රතික්‍රියාව වෙනවා වෙන්නේ නැත්තේ නෑ ඔතන. ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවට වැඩිය ආපසු ප්‍රතික්‍රියාව ඊට වඩා ශීඝ්‍රතාවයකින් සිද්ධ වෙනවා. ඔන්න දැන් මොකද වෙන්නේ? දැන් චුට්ට S2S හැදෙනවා මාධ්‍යය. හැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඕම කියලා මොකද වෙන්නේ? මාධ්‍යය හැදෙන S2S ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. ඔන්න ඔය සිද්ධිය තමයි වෙන්නේ. දැන් මේ S2S හදන්න මාධ්‍යයට විඝටනය වෙලා යන මෙන්න මේ ආයන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනව නේද? ඒක දෙන්න. H+ මෙයත් එක්ක ප්‍රතික්‍රියා කළා S2S හදන්න ගන්න වෙලේ ඉඳන් මාධ්‍යයේ තියෙන S2- කියන ඇනායන ටික ඇනායන ප්‍රමාණය අඩු වෙනව නේද? එන්නේ. ඒතර මාධ්‍ය ආම්ලික වෙනකොට මොකද? මෙන්න මේ S2- කියන ඇනායන ටික උපරිම අඩු වෙනවා. උපරිම ප්‍රමාණයකට අඩු වෙනවා. මාධ්‍ය දැන් තියෙන්නේ ඊටම ස්වල්ප ප්‍රමාණයක් තියෙන ඇනායන. S2- තියෙන ඊටම ස්වල්ප ප්‍රමාණයක්. මෙන්න මේ චුට්ට එක්ක නේද අර කැටායන සෙට් එක ප්‍රතික්‍රියා කරන්නේ. ඕගාලා. ඒත් ඇත්තටම කිව්වොත් එතනයි කැටායන අවක්ෂේප වෙන්නේ සල්ෆයිඩ් විදියට. ඊටමත් අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක යටතේනේ. අන්න ඒක නිසා අපි කියන ආම්ලික මාධ්‍යයේදී අවක්ෂේප වෙන සල්ෆයිඩ් තමයි අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයකදී අවක්ෂේප වෙන ඒවා කියලා. ඒ අඩුම සල්ෆයිඩ් සාන්ද්‍රණයකදී අවක්ෂේප වෙන ඒවා තමයි ඔය තියෙන්නේ. දෙවෙනි කාණ්ඩේ. ඒක දැන් මහා ලොකු සාන්ද්‍රණයක් ඕනේ නැහැ. සල්ෆයිඩ් ලොකු සාන්ද්‍රණයක් ඕනේ නැහැ. චූටි සාන්ද්‍රණයකදී වුණත් ඒගොල්ලෝ අවක්ෂේප වෙනවා ටක් ගාලා. හරි? ඔයගොල්ලෝ ෆිසිකල් වල ඉගෙන ගන්නවනේ මේ මෙහෙම එකක් මෙහෙම සමීකරණයක් ඉගෙන ගන්නවා. උදාහරණයක් විදිහට ගමු. මොකක් හරි කැටායනයක් ගමු මොනවාරි මම කියන්නේ x කියලා. x+ මම ගන්න. මෙතන තියෙනවා සල්ෆයිඩ්. හොඳයි. දැන් මේ දන්නවනේ මේ සාන්ද්‍රණවල ගුණිතයක් නෙමෙයි තියෙන්නේ. සාන්ද්‍රණවල ගුණිතයක් තමයි මේ තියෙන්නේ. මේකෙදි මෙන්න මේ S2- කියන ප්‍රමාණය S2- කියන අයන ප්‍රමාණය අඩු වෙන්නේ S2- ගේ සාන්ද්‍රණයත් මොකෝ එන්නේ අඩු වෙනවනේ. S2- ගේ සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ මේ පැත්තට එන උත්තරෙත් අඩු වෙනවා කියන එකනේ. නේ? මෙතනදී S2- සාන්ද්‍රණය එන්නේ අඩුයි කියන මාධ්‍යයේ තියෙන මෙතනට එන උත්තරෙත් මොකෝ එන්නේ? මෙතනට තියෙන උත්තරෙත් අඩු වෙනවනේ අගේ අඩු වෙනවනේ. මේ පැත්තට එන උත්තරේ මොකක් කියලාද අපි කියන්නේ? KSP කියලා නේද? මතකද? SX ගේ KSP. ඒතර මේකෙදි මොකෝ එන්නේ? KSP අගයත් අඩු වෙනවා. ඒක නිසා අපි කියනවා සාමාන්‍ය දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප වෙන සල්ෆයිඩ් අඩු KSP අගයක්. අඩුම KSP අගයක් තියෙන සල්ෆයිඩ් තමයි මෙතනදී අවක්ෂේප වෙන්නේ කියලා. දැන් ඕක තේරෙනවද? අඩු KSP අගයක් කියන්නේ හේතුව. KSP අගේ අඩුයි කියන්නේ මාධ්‍යයේ තියෙන S2- අඩුයි කියන්නේ. තේරෙනවද? අන්න ඕක තමයි ඔතන තියෙන කතාව. දැන් මතක තියාගන්න දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප වෙන සල්ෆයිඩ් ඔක්කොම අඩු KSP අගයක් තියෙන කට්ටිය. එහෙමත් නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ අවක්ෂේප වෙන කට්ටිය තමයි දෙවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙන්නේ. ඒක තේරෙනවද හොඳට? ඒක සිද්ධ වෙන විදියක් තේරෙනවද? මෙන්න මේ සීන් එකෙන් තමයි සිද්ධ වෙන්නේ. මාධ්‍යයේ තියෙන H+ ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට H+ ප්‍රමාණය අඩු කරගන්න මොකද වෙන්නේ? ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවත් එක්කම මොකෝ වෙන්නේ? මාධ්‍යයේ තියෙන S2- සාන්ද්‍රණය අඩු වෙනවා. ඔන්න ඕක තමයි තර්කය. හරිද? අපි ලියාගමු. ලියාගමු.
මේ ලියාගන්න. පළමු කාණ්ඩයෙන් ලබා ගන්නා පළමු පෙරණය තුල පළමු කාණ්ඩයෙන් ලබා ගන්නා පළමු පෙරණය තුල ආරම්භයේදී දැමූ අම්ල ප්‍රමාණය තවදුරටත් පවතින බැවින් ආරම්භයේදී දැමූ අම්ල ප්‍රමාණය තවදුරටත් පවතින බැවින් අප ලබා ගන්නා පළමු පෙරණය ආම්ලික වේ. අප ලබා ගන්නා පළමු පෙරණය ආම්ලික වේ. ඊට පස්සේ ලියා ගන්න මෙහිදී මාධ්‍ය ආම්ලික බැවින් ප්‍රථමයෙන් මාධ්‍යයේ පවතින H+ ප්‍රමාණය වැඩි වේ. ප්‍රථමයෙන් මාධ්‍යයේ පවතින H+ ප්‍රමාණය වැඩි වේ. මෙහිදී ලේචටලිය මූලධර්මයට අනුව වැඩි වූ H+ ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා S2S විඝටනයේ ඔව් චේලක ඉත තියලා ලියා ගන්න රූල් 3-4ක් නිකන් ඉත තියලා ලියා ගන්න. S2S විඝටනයේ ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙමින් යලි H2S සෑදීම මගින් මාධ්‍යයේ පවතින වැඩිපුර H+ ප්‍රමාණය අඩු කරගත හැකිය. අඩු කර ගනි. මාධ්‍යයේ පවතින වැඩිපුර H+ ප්‍රමාණය අඩු කර ගනි. ඊට පස්සේ දම් පාටින් ලියා ගන්න මේත් සමගම මාධ්‍යයේ පවතින S2- වරාණ ඇතුළේ ලියා ගන්න සල්ෆයිඩ්. මාධ්‍යයේ පවතින S2- සාන්ද්‍රණයද වඩාත් අඩුවන බැවින්
අඩු වන බැවින් දෙවන කාණ්ඩේ අවක්ෂේප වන සල්ෆයිඩ් දෙවන කාණ්ඩේ අවක්ෂේප වන සල්ෆයිඩ් අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ අවක්ෂේප වෙන ඒවා වේ. අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ අවක්ෂේප වෙන ඒවා වේ. මේක ලියා ගන්න ලොකුට. දැන් අපි එක්සැම්පල් එකක් දාගමු. මේ එක්සැම්පල් එකක් මේක වෙන පාඩකින් ලියා ගන්න. මේක ලොකුවටම ලියා ගන්න. හොඳට උතන ලොකුවට ලියවෙන්න ඕනේ මේ ප්‍රතික්‍රියාව. ලියලා ඒ අදාළ ඊතල ටික දාගන්න. විවිධ ගන්න දෙකයි විදිහට ලස්සන නෝට් කරගන්න. මේ පැත්තේ ඕන මේ පැත්තේ පැත්තකින් ලියා ගන්න. ෆැමිලි පාටින් වගේ S2- සාන්ද්‍රණය අඩු වන විට එම අදාළ සල්ෆයිඩේ KSP යගයද අඩු වේ. එම ලියා ගන්න. ෆැමිලි පාටි. S2- සාන්ද්‍රණය අඩු වන විට මාධ්‍යයේ පවතින S2- සාන්ද්‍රණය අඩු වන විට අදාළ සල්ෆයිඩේ KSP යගයද අඩු වේ. හරිද? හරි. ඊට පස්සේ ඕකේ යටින් ලියා ගන්න රතු පෑනේ. රතු පෑනේ ලියා ගන්න. එනම් දෙවන කාණ්ඩයේදී ඉතා කුඩා KSP යගයක් සහිත සල්ෆයිඩ් පමණක් අවක්ෂේප වේ. ඉතා කුඩා KSP යගයක් සහිත සල්ෆයිඩ් පමණක් අවක්ෂේප වේ. බලන්න අග මේක ඔයගොල්ලෝ KSP කියලා ගන්නකොට මේ උගන්වන්නේ. දැන් සාමාන්‍ය KSP කියන්නේ මොකද්ද? ද්‍රව්‍යතා ගුණිතයනේ. නේ? ඒක ඇති දෙයක් නෑනේ. දැන් අපි ගමු සිල්වර් සල්ෆයිඩ් ගේ KSP. දැන් සිල්වර් සල්ෆයිඩ් ගේ මුලින්ම සමීකරණය ලියා ගන්න. විඝටනීය වෙන සමීකරණය. හරිද? කොහොමනේ? සිල්වර් ප්ලස් A equals S2 minus A equals. කොහොමනේ? ඒකට අදාළ ඊට පස්සේ මොකෝ ගන්න? එයාගේ සාන්ද්‍රණ ටික ලියා ගන්න.
හොඳයි ඔන්නෝ සාන්ද්‍රණ ටික ලියා ගන්න. සාන්ද්‍රණ ටික ලියා ගන්න ඉතින් මෙයාගේ ස්ටොයිකිමිටි ආගයක් තියෙනවනේ ඒක තමයි මෙතන බලයට එන්නේ. දැන් මෙතන ස්ටොයිකිමිටි ආගයක් නැහැ නේ ඒක නිසා බලයට කිසිම ආගයක් එන්නේ නැහැ. හරිද? දැන් මෙන්න මේ KSP කියන අගයට මෙන්න මේ දෙන්නගේම සාන්ද්‍රණ ඇත්තටම කියනවා නම් වැදගත්නේ. දැන් අපේ විදිහට මාධ්‍ය ආම්ලික කරද්දී S2- ගේ සාන්ද්‍රණය කොහොමත් අඩු වෙනවා. එයාගේ සාන්ද්‍රණය කොහොමත් අඩු වෙන නිසා තමයි මෙතන KSP ගේ කොහොමත් අඩු වෙන්නේ. අනිවාර්යෙන් අඩු වෙන්න එපා. හැබැයි මෙතන තියෙන එකත් වැදගත්. අදාළ සාන්ද්‍රණයත් වැදගත්. කැටයන් සාන්ද්‍රණයත් වැදගත් අපි. තේරෙනවද? මොකද මේ මෙතන මේ KSP ගේ කියන්නේ KSP ගේ ඉක්මවන්න ඕනේ. අපිට මොකක් හරි අගයක් දෙනවා. අපි හිතමු 5 වැඩි කිරීම 10 රින 10. ඔහොම අගයක් තියෙනවා. සිල්වර් සල්ෆයිඩ් ගේ KSP ගේ. මෙන්න මේ KSP ගේ පන්නන්න ඕනේ. මෙන්න මේ KSP ගේ පන්නන්න ඕනේ අවක්ෂේපයක් ඇති වෙන්න. මේ ද්‍රාව්‍යතා ගුණිතය කියන්නේ ද්‍රාව්‍යතා ගුණිතයෙන් එන අගයෙන් කියවෙන්නේ ඒ අදාළ කැටයනේ තියෙන්න පුළුවන් උපරිම සාන්ද්‍රණය. ද්‍රාවණය ඇතුලේ අදාළ කැටයනේ තියෙන්න පුළුවන් උපරිම සාන්ද්‍රණය. මේ කැටයනයි ඔක්කොම වල ගුණිතේ මෙන්න මේ අගය වුණොත් ද්‍රාවණය ඇතුලේ ඒගලන්ට ඉන්න පුළුවන්. දී වෙලා ඉන්න පුළුවන්. නිකහනේ මෙන්න මේ කැටයනේ එන ගුණිතය මේ අගය පැන්නුවොත් මේ අගය පැන්නුවොත් දීලා තියෙන අගය පැන්නුවොත් මොකද වෙන්නේ? ඉතුරු ටික ඔක්කොම අවක්ෂේප වෙනවා. දැන් මේ අගය ඊටමත් කුඩා වුණාම කුඩාම අගයක් වුණාම කොහොමවත් පන්නනවනේ. නේ? අනිවා පන්නනවනේ අගේ. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් අවක්ෂේප වෙනවා. දැන් අපිට පේන්නේ ඒවනේ අවක්ෂේප වෙනවා. තේරෙනවද? එතකොට මෙන්න මේ කියන කැටයනෙත් වැදගත්. දැන් අපි දන්නවා දෙවනි කාණ්ඩයේ පෙරණයට කැටයන ගනිද්දී පළවෙනි කාණ්ඩයේදී අපි ටිකක් අවක්ෂේප කරගත්තානේ. මොනවාද ඒ ටික? සිල්වර් ක්ලෝරයිඩ්, ලෙඩ් ක්ලෝරයිඩ්, මර්කියුරස්. නේ? ඒක සිල්වර් කැටයනය ගිහිල්ලා තියෙනවා පළවෙනි කාණ්ඩයේදී ලෙඩ් එකෙනුත් ගිහිල්ලා තියෙනවා මර්කියුරස් එකෙනුත් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඕගොල්ලෝ දැක්කා දෙවෙනි කාණ්ඩයේදී ලෙඩ් වල සල්ෆයිඩේ අවක්ෂේප වෙලා තියෙනවා මර්කියුරස් එකේ සල්ෆයිඩයත් අවක්ෂේප වෙලා තියෙනවා. වැඩේ කියන්නේ සිල්වර් නැහැ. සිල්වර් නැති කතාවෙන් අපිට ඒක ළමයිට නිය තර්ක ගන්න නෑ. එහෙනම් සිල්වර්ගේ සල්ෆයිඩේ KSP ගේ වැඩි වෙන්න ඕනේ. ඒකනේ අවක්ෂේප වෙන්නේ නැත්තේ. නෑ ඒ කතාව නෙමෙයි හොඳේ. සිල්වර්ගේ සල්ෆයිඩේ KSP ගේ වැඩි අගයක් නෙමෙයි. සිල්වර්ගේ සල්ෆයිඩේ KSP ගේ ගොඩක් අඩු අගයක් තියෙනවා. හැබැයි ඒකට එකම හේතුව තමයි මෙන්න මේ දැන් අර පළවෙනි එකේ අවක්ෂේපේ පෙරලා ගන්නවනේ. පළවෙනි පෙරණේ ගන්නවනේ. පළවෙනි පෙරණේ තියෙන සිල්වර් සාන්ද්‍රණය ප්‍රමාණවත් මදි. පළවෙනි පෙරණේ තියෙන සිල්වර් සාන්ද්‍රණය ප්‍රමාණවත් මදි වෙනවා. මෙතන KSP ගේ ඉක්මවන්න. අවක්ෂේපයක් වෙන්න නම් මම කියන්නේ මෙතන තියෙන KSP ගේ ඉක්මවන්න ඕනේ කියලා. කොහොම හරි. වැඩේ කියන්නේ පළවෙනි පෙරණේ තියෙන සිල්වර් සාන්ද්‍රණය ප්‍රමාණවත් මදි. ඉතාමත් අඩු ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ සාන්ද්‍රණය මේ සාන්ද්‍රණය දෙක වැඩි කරලා ගන්න අගයත් ගොඩක් අඩු වගේක් එන්නේ. අන්න ඒක නිසා තමයි සිල්වර් සල්ෆයිඩ් අවක්ෂේප වෙන්නේ නැත්තේ. නැතු එයාගේ KSP ගේ වැඩි නිසා නෙවෙයි. KSP ගේ ගොඩක් අඩුයි. හැබැයි වැඩේ කියන්නේ සිල්වර් ප්‍රමාණය ප්‍රමාණවත් මදි. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයේදී සිල්වර් ප්‍රමාණය ඔක්කොම අවක්ෂේප වුණා. ඒකනේ. ද්‍රාවණය ඇතුලේ තියෙන සිල්වර් ප්‍රමාණය ඔක්කොම වගේ පළවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වුණා. දෙවෙනි කාණ්ඩයට ගන්න ප්‍රමාණවත් මදි. හැබැයි අනිත් කට්ටියම අවුලක් නැහැ. අනිත් කට්ටියගේ එහෙම අවුලක් උන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩිපුර තිබ්බා. පළවෙනි පෙරණේ තුලත් වැඩිපුර තිබ්බා. එහෙනම් මේගොල්ලන්ගේ එන සාන්ද්‍රණය වැඩිපුර තියෙනවා. වැඩිපුර තිබ්බ නිසා මොකද වෙන්නේ? අවක්ෂේප වෙන්නේ ප්‍රමාණවත් වුණා. එහෙනම් කිසිම අවුලක් නැතුව අවක්ෂේපය ඇති වුණා. එහෙනම් එන්නේ කතාව නෝට් කරලා තියාගන්න ඕනේ. ඔක සමාන කළාට එක එක විදිහට අහන්න පුළුවන් ওই ප්‍රශ්නේ. ඒක අපි නෝට් කරලා තියාගමු හොඳේ. මොකද හේතුව කියලා. තියාගන්න වෙනම් පාට පෑනකින්. පොළ පාටින් වගේ. පල්ලෙන් ලියා ගන්න. අරුවක් දාලා රූලක් කරලා පල්ලෙන් ලියා ගන්න. සිල්වර් සල්ෆයිඩ් මේ මොකද? අර ඉස්සෙල්ලා දාලා. ඔයලා සූත්‍ර.
සිල්වර් සල්ෆයිඩ් KSP ගේ ඉතා කුඩා අගයක් වුවත් KSP ගේ ඉතා කුඩා අගයක් වුවත් දෙවන කාණ්ඩයේදී සිල්වර් සල්ෆයිඩ් අවක්ෂේප නොවේ. දෙවන කාණ්ඩයේදී සිල්වර් සල්ෆයිඩ් අවක්ෂේප නොවේ. හිත ලියන්න ඕනේ. එයට හේතු වන්නේ පළමු පෙරණය තුල පවතින සල්ෆයිඩ් සාන්ද්‍රණය S2- පළමු පෙරණය තුල පවතින සල්ෆයිඩ් සාන්ද්‍රණය S2- සාන්ද්‍රණය ප්‍රමාණවත් වුවත් පළමු පෙරණය තුල පවතින Ag+ කැටායන සාන්ද්‍රණය අදාළ KSP අගය ලබා ගැනීමට තරම්වත් ප්‍රමාණවත් නොවීමයි. එනම් අදාළ කැටායන මිශ්‍රණය තුල තිබූ Ag+ සියල්ලම වාගේ පළමු කාණ්ඩයේදී සිල්වර් ක්ලෝරයිඩ් ලෙස අවක්ෂේප කිරීමෙන් ඉවත් කර ගනී. ඊට පස්සේ රූලක් කියලා ලියා ගන්න. නමුත් lead 2+ mercurous mercurous ලියන්න එපා. lead 2+ විතර ලියන්න. නමුත් lead 2+ වල සාන්ද්‍රණය පළමු පෙරණය තුලත් ප්‍රමාණවත් පරිදි තිබූ නිසා එය දෙවන කාණ්ඩයේදී lead sulfide ලෙස අවක්ෂේප විය. හරිනේ. ඊළඟ කාරණය
ඔය අංක 2 යට තියෙන ඔය ලියාගත්තේ ඔක්කොම සෙට් එක. ඊළඟ කාරණේ අංක 3. තුන්වෙනි කාණ්ඩය ගැන තමයි කතා කරන්නේ. නැත්නම් තුන්වෙනි කාණ්ඩය කියලා ලියන්න. හරි තුන්වෙනි කාණ්ඩයේදී අපි මොකෝ කරේ? ඒකේ අපි එකින් එක පැහැදිලි කරගමු. හොඳේ. පළවෙනි කාරණේ රෝම ඉලක්කම එක මොකද්ද? රත් කිරීම නේ. තුන්වෙනි කාණ්ඩයේදී මුලින්ම අපි කරේ රත් කරන එකනේ. රත් කරේ මොකටද? රත් කරේ තියෙන ද්‍රාවණයේ තියෙන ස්පේස් ටික ඔක්කොම ඉවත් කරගන්න තමයි රත් කරේ. හරිනේ. දෙවෙනි යාට මොකෝ කරේ? නයිට්‍රික් අම්ලය දැම්මා. මොකටද නයිට්‍රික් අම්ලය දැම්මේ? දැන් නයිට්‍රික් අම්ලය දානකොට මතක් වෙනුනේ අවක්ෂේප කතාව. නේ. අවක්ෂේප දී වෙනවද නැද්ද කියලා හොයාගන්න සාමාන්‍ය නයිට්‍රික් දාන්නේ. ඒකත් එක හේතුවක්. හැබැයි මෙතනදී තියෙන ප්‍රධාන හේතුව තමයි ද්‍රාවණේ නයිට්‍රික් දාපු ගමන් මොකද දන්නද වෙන්නේ? ද්‍රාවණයේ තියෙන ෆෙරස් ටික, ෆෙරස් 2+ ටික ෆෙරික් බවට ඔක්සිකරණය වෙනවා. කැටයන් මිශ්‍රණය තුල තියෙන ෆෙරස් ටික ඔක්කොම ෆෙරික් බවට ඔක්සිකරණය වෙනවා. ඔන්න ඕක කරගන්න තමයි අපි නයිට්‍රික් අම්ලය දාන්නේ. තේරෙනවද? ඊට පස්සේ තුන්වෙනියට අපි මොකෝ ගන්න? අපි දානවා ඇමෝනියම් ක්ලෝරයිඩ් දානවා. සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. ඕකනේ ගන්න. තේරෙනවද? හරි. මේකෙදි ඉතින් කරන්නේ මේකෙදි ප්‍රශ්නේ තමයි දැන් කෙලින්ම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න තිබ්බනේ. ඇයි ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මේ? හරි. ඔන්න මේ pH විභාග. මේ වගේ වෙන pH වල. හරි. pH වල pH විනේ pH වල. pH කියන්නේ pH. හරි. මම software හදලා ඒ PHP language එක දිහා ඒකෙන් ඒක හොඳයි කියන්නේ. pH හොඳයි. pH වල ඔක දැන් තියෙන pH පාඩමේ කියවෙනවා. දැන් මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොකක්ද? දුබල භස්මයක්නේ. ඒක තේරෙනවනේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මයක්. ඒ කියන්නේ මේක ප්‍රත්‍යාවර්තව තමයි විඝටනය වෙන්නේ. ඔන්න ප්‍රත්‍යාවර්ත විඝටනය වෙන්නේ කොහොමද? ඇමෝනියම් A + OH-. හැබැයි ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ ඇමෝනියම් ලවණයක්නේ. නේ? අපි මුලදී ඉගෙන ගත්තානේ ඇමෝනියම් ලවණ. නේ? ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ ඇමෝනියම් ලවණයක්. හොඳට මතක තියාගන්න. සෑම ලවණයක්ම ජලීය ද්‍රාවණයක් තුල පූර්ණව විඝටනය වෙනවා. පූර්ණව. හරිද? ඔය ඒක දන්නේ නැත්නම් ලියලා හරි තියාගන්න. ජලීය මාධ්‍යයක් තුල සෑම ලවණයක්ම වාගේ පූර්ණව විඝටනය වෙනවා. පූර්ණ විඝටනය වෙනවා කියන්නේ මොකද්ද? මේ තනි ඉතලෙන් යන්නේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන එක කොහොමද? ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන එක සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ සම්පූර්ණයෙන් විඝටනය වෙනවා. දැන් මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් දාපුවම සම්පූර්ණයෙන් විඝටනය වෙනවා කියන්නේ මොකද්ද? මාධ්‍යයේ තියෙන ඇමෝනියම් ලවණ ටික මෙයා වැඩි කරනවා නේද එකපාරට? මෙයා සම්පූර්ණයෙන් විඝටනය වෙනවා. ඒ මාධ්‍යයේ තියෙන ඇමෝනියම් ලවණ ටික වැඩි වෙනවා. දැන් මෙයාගෙන් එන ඇමෝනියම් ලවණත් මෙයාට දායක වෙනවා. මුලින්ම වෙන්නේ ඒකයි. මෙයාගෙන් එන ඇමෝනියම් ලවණ ටිකත් මෙයාට දායක කරනවා. මෙයාට දායක කරන්නේ ඇත්තටම කියනවා. මාධ්‍යයේ තියෙන ඔක්කොම ඇමෝනියම් ලවණ කොහොමද වැඩි වෙනවනේ? මෙයාගේ ටිකත් මෙයාට එකතු වෙලා ඔක්කොම ඇමෝනියම් ලවණ ටික මොකෝ වෙන්නේ වැඩි වෙන්න ගන්න. ඇමෝනියම් සාන්ද්‍රණය වැඩි වෙන්න ගන්න. ඇමෝනියම් සාන්ද්‍රණය වැඩි වෙනකොට මෙයා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්නේ. ඒක නිසා මෙයාට පුළුවන් මෙයාගේ පැත්තෙන් වැඩි වුණොත් මෙයාට පුළුවන් අඩු කරගන්න. හැබැයි මෙයාට බෑනේ. මෙයාට එහෙම අඩු කරගන්න මුකුත් බෑනේ. ඇයි මෙයා පූර්ණ විඝටනයක් නිසා. මෙයා ප්‍රත්‍යාවර්ත විඝටනයක් නිසා මෙයාට පුළුවන් සාන්ද්‍රණය වැඩි වුණොත් මෙයාගෙන් අඩු කරගන්න. මෙයාගේ මාර්ගය. දැන් මොකද උනේ? ඇමෝනියම් සාන්ද්‍රණය කොහොම වැඩි? ඒතර ඇමෝනියම් සාන්ද්‍රණය අඩු කරගන්න මොකද වෙන්නේ? ලේචටලිය මූල ධර්මයට අනුව ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. දිරිමත් වෙලා මොකද වෙන්නේ? ඇමෝනියම් ටික හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ආයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. එතන මේ පැත්තේ තියෙන සාන්ද්‍රණය වැඩි වෙනවා. දැන් මේකෙදිත් අර කලින් කතාව වගේ. දැන් මේ ඇමෝනියම් ටික හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ මාධ්‍යයේ තියෙන OH- සාන්ද්‍රණය කොහෙන්ද? තියනටත් වඩා තවත් අඩු වෙනවා. තේරෙනවද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මයක්. දුබල භස්මයක් නිසා ඇත්තටම කියනවා නම් එයාගෙන් ලැබෙන OH- සාන්ද්‍රණය කොහොමත් අඩුයි.
හැබැයි දැන් මේ දැන් කරපු දේ නිසා දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා මේ කරපු දේ නිසා මොකද වෙන්නේ? තවත් OH- සාන්ද්‍රණය අඩු වෙනවා. අඩුම වෙනවා. ඒක ඇත්තට කියනවා නම් අපි ඔය ගත්තු අවක්ෂේප තුනම ලැබෙන්නේ අඩුම OH- සාන්ද්‍රණයක් යටතේ. දැන් තේරෙනවද? අඩුම OH- සාන්ද්‍රණයක් යටතේ තමයි ඔය ලැබෙන අවක්ෂේප තුනම ලැබෙන්නේ. දැන් වැඩි OH- සාන්ද්‍රණයක් යටතේ කරන්න ඕන වුණොත් ඕන තරම් තියෙනවනේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප. ඕන තරම්. තේරෙනවද? අඩුම OH- සාන්ද්‍රණයක් යටතේ ලැබෙන්නේ ওই තුන් දෙනා විතරයි. ඒකෙන් අපිට ওই තුන් දෙනා අඳුන ගන්න පුළුවන්. ෆෙරික්, ක්‍රෝමියම්, ඇලුමිනියම් කියන තුන් දෙනා අපිට ඒකෙන් අඳුන ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ හයිඩ්‍රොක්සයිඩ් ලබා දෙන්නේ අඩුම OH- සාන්ද්‍රණයක් යටතේ විතරයි. OH- සාන්ද්‍රණය අඩුයි කියන්නේ මොකද්ද? ඒගොල්ලන් KSP යගියත් මොකද වෙන්න ඕන? KSP යගියත් අඩුම වෙන්න ඕන. අවවිධයකින් අපිට කියන්න පුළුවන් තුන්වෙනි කාණ්ඩයේදී අඩුම KSP යගයක් සයිඩ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙයි. ඔය වාක්‍ය ප්‍රශ්න හොඳයි. ඔය MCQ වල වාක්‍ය ප්‍රශ්න වල තියෙන්න පුළුවන්. තේරෙනවද? ඒක තේරුම් ගන්න. මේක අල්ලේසි උන්නේ මෙන්න මේ තර්කයේ ඔළුව තිබ්බම අල්ලේසි. ඔයාලට අමතක වුණත් මේක එවලෙට හදා ගන්න පුළුවන්. මේකෙන් OH- සාන්ද්‍රණය වැඩි වෙනවද අඩු වෙනවද කියලා ඔයාලටම හොයාගන්න පුළුවන්. එහෙනම් මෙයා වැඩි වුණොත් මේ පැත්තට ගහන්න ඊතලේ මේ පැත්තට යනවා. මේ පැත්තට වැඩිපුර මේ පැත්තට යනවා කියන්නේ මේ ටික මොකද වෙන්නේ අඩු වෙනවා කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම කොහොමත් සමීකරණයකදී මේ පැත්තේ තියෙන අගේ වැඩි වුණොත් මේ පැත්තේ අගේ අඩු වෙන්න බෑ. සමීකරණය තුලිත කරගන්න ඒක තේරෙනවද? සමීකරණය තුලිත කරගන්න එක අගයක් වැඩි වුණාම අනිත් අගය මොකද වෙන්නේ? අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් එහා පැත්තේ ඉන්න එක කොහොමත් අඩු වෙන්න ඕනේ. මෙයා වැඩි වෙනවා. තේරෙනවද? ඒක තේරෙනවද? ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඔන්න එකින් එක පැහැදිලි කරගන්න. හරි. හරි. ඕක යටතේ මුලින්ම දාගමු රෝමී ඉලක්කම් එක රත් කිරීම. රෝමී ඉලක්කම් එක රත් කිරීම ඒක යටතේ ලියා ගන්න. ද්‍රාවණයේ පවතින S2S සියල්ලම S2S ලෙස ගෑස් S2S ගෑස් ලෙස ඉවත් කර ගැනීම සඳහා වේ. ද්‍රාවණයේ පවතින S2S සියල්ලම S2S ගෑස් ලෙස ඉවත් කර ගැනීම සඳහා වේ. හරි ඊට පස්සේ ඊළඟ එක උගලක් කළා රෝමී ඉලක්කම් 2 නයිට්‍රික් අම්ලයේ යෙදීම. රෝමී ඉලක්කම් 2 නයිට්‍රික් අම්ලයේ යෙදීම. මෙහිදී කැටයන මිශ්‍රණයේ පවතින ඒක යටතේ ලියාගෙන මෙහිදී කැටයන මිශ්‍රණයේ පවතින Fe2+ සියල්ලම Fe2+ සියල්ලම Fe3+ බවට ඔක්සිකරණය වෙයි. Fe3+ බවට ඔක්සිකරණය වෙයි. දැන් මේකේ තියෙන වාසිය මොකක්ද? අර අවක්ෂේප වෙන එක නවත්ත ගන්නනේ. පෙරස් වල අවක්ෂේප ගොඩක් තියෙනවා. ඒක නවත්ත ගන්න තමයි මේක කරන්නේ. තේරෙනවද? ඒක ලියාගමු අපි වෙන පාටකින් ලියාගමු. තැඹිලි පාටින් ලියාගන්න. යටින් මේ සිදු කිරීමට හේතු වන්නේ පෙරස් වල අවක්ෂේප Fe2+ පෙරස් වල අවක්ෂේප කාණ්ඩ විශ්ලේෂණයේදී
කාණ්ඩ විශ්ලේෂණයේදී තැන් කිහිපයක ලැබීම වැළැක්වීම සඳහා වේ. තැන් කිහිපයක ලැබීම වැළැක්වීම සඳහා වේ. ඒකත් හරි. ඊට පස්සේ රූලක් කැල්ල. රෝම ඉලක්කම් 3. ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇල ඉරක් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් යෙදීම. හරිද? හරි මෙන්න මේ ප්‍රතික්‍රියාව ලොකුවට ලියා ගන්න පැහැදිලිද? පේනවනේ ඔක්කොම. හරියට ලොකුවට පැහැදිලිව ලියා ගන්න. ඔක්කොම නම් කරගන්න. හරිද? තව ඔයගොල්ලෝ ස්ටිකි නෝට් එකක් අරගෙන ස්ටිකි නෝට් එකක් දාගන්නකො. ස්ටිකි නෝට් එක ලියා ගන්න. ලවණ ජලීය ද්‍රාවණ තුල පූර්ණ වශයෙන් විඝටනය වේ කියලා. ලවණ ජලීය ද්‍රාවණ තුල පූර්ණ වශයෙන් විඝටනය වේ. ඒකත් අලව ගන්න ඔය කොහෙන් හරි ඔය ළඟපාතකින් අලව ගන්න ඒක. හරි. ඊට පස්සේ පල්ලෙහාන් ලියා ගන්න. මේක ලියාගත්තනේ හරියට ලොකුට. පල්ලෙහාන් ලියා ගන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භස්මයක් වන බැවින් එය පත්‍යාවර්තව විඝටනය වේ. ඊට පස්සේ රූලක් කැල්ල ලියා ගන්න. මෙහිදී ඇමෝනියම් ක්ලෝරයිඩ් පූර්ණව විඝටනය වෙමින් ලබා දෙන ඇමෝනියම් සාන්ද්‍රණය මගින් මාධ්‍යයේ පවතින මුළු ඇමෝනියම් සාන්ද්‍රණය වැඩි කරයි. මෙම නිසා ලේචටලීය මූලධර්මයට අනුව වැඩි වූ ඇමෝනියම් සාන්ද්‍රණය අඩු කර ගැනීම සඳහා
ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හි ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හි ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වේ. මෙමගින් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හි විඝටනය දුර්වල වේ. ඊට පස්සේ ලියා ගන්න ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භස්මයක් බැවින් සාමාන්‍යයෙන් මාධ්‍යයට ලබා දෙන OH- සාන්දනය අඩුවන බැවින් මෙම ක්‍රියාවලිය නිසා OH- ප්‍රමාණය OH- සාන්දනය තවදුරටත් අඩු කරයි. එම ක්‍රියාවලිය නිසා OH- සාන්දනය තවදුරටත් අඩු කරයි. හරි ඊට පස්සේ රූලක් කියලා දම් පාටින් ලියා ගන්න. ඒ අනුව රූලක් කියලා ලියා ගන්න. ඒ අනුව තුන්වන කාණ්ඩයේදී ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප ඉතා අඩු OH සාන්දනයක් යටතේ අවක්ෂේප වෙන ඒවා වේ. ඉතා අඩු OH සාන්දනයක් යටතේ අවක්ෂේප වෙන ඒවා වේ. ඊට පස්සේ රෝස පාටින් එතනටම ලියා ගන්න. එනම් අඩු KSP අගයක් සහිත හයිඩ්‍රොක්සයිඩ් පමණක් තුන්වන කාණ්ඩයේදී අවක්ෂේප වේ. හරිනේ. ඒක ගැන වැඩේ හරිනේ. නෝනේ ඒකේ පැහැදිලි කිරීමක් තමයි. ඔක්කොම අකුලක් නැහැ පැහැදිලි කිරීම දීලා තියෙන්නේ. ෆිසිකල් පැත්තෙන් හරි ඊට පස්සේ අංක 4 හතරවෙනි කාණ්ඩ. අංක 4 ලියා ගන්න නැත්නම් හතරවෙනි කාණ්ඩය කියලා ලියා ගන්න. ඊළඟ එක. හරි හතරවෙනි කාණ්ඩේම කොහෙන්ද? දැන් ඕක තනියෙන් තර්ක කරන්න පුළුවන්. හතරවෙනි කාණ්ඩේම කොහෙන්ද? තාම හතරවෙනි කාණ්ඩේ මොකද? දැන් හතරවෙනි කාණ්ඩේට ගන්න පෙරනේ මොකද්ද වෙලා තියෙන්නේ? වාෂ්පික වෙලා නේ.
අපි කලින් අර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මනේ. දාපු ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තාම පෙරනේ තියෙන්න පුළුවන්. පෙරනේ තියෙන්න පුළුවන් නිසා මොකද වෙන්නේ? ගන්න පෙරනේ භාෂ්මිකයි. එතකොට අපි භාෂ්මික මාධ්‍යයක් යටතේ තමයි දැන් H2S වායුව යවන්නේ. භාෂ්මික මාධ්‍යයක් යටතේ H2S වායුව යවුවොත් මොකද වෙන්නේ? අපි දන්න H2S ජලීය මාධ්‍යයට ආපු ගමන් මොකද වෙන්නේ? එයා විකටණය වෙනවා. ප්‍රත්‍යාවර්ත විකටණය වෙනවා. එයා ප්‍රත්‍යාවර්ත විකටණය වෙනවා. හැබැයි වැඩේ කියන්නේ මොකද්ද? මාධ්‍ය භාෂ්මිකයිනේ. මාධ්‍ය භාෂ්මිකයි කියන්නේ මොකද්ද? OH- තියනවා කියන එක නේද? මාධ්‍ය භාෂ්මිකයි කියන්නේ OH- තියෙනවා. මේ තියෙන OH- මොකද කරන්නේ? අපි දන්න OH- තිබ්බොත් මොකෝ වෙන්නේ? H+ එක්ක ප්‍රතික්‍රියා කරනවා නේද? OH- හරි කැමති තියෙන H+ වලට. මොකද වෙන්නේ? H2S වලින් විකටණය වෙලා ලැබෙන H+ එක්ක මොකද වෙන්නේ? මාධ්‍යයේ තියෙන OH ටික ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. එහෙනම් ඔන්න මාධ්‍යයේ තියෙන OH එක්ක H+ එක්ක මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. ප්‍රතික්‍රියා කළා මොකෝ වෙන්නේ? ප්‍රතික්‍රියා කළා මොකෝ වෙන්නේ? ජල අණු හදනවා. දැන් මෙහෙම මාධ්‍යයට දැන් අපි ස්පේස් බුබුලණය කරන මොකද වෙන්නේ? ස්පේස් වායුව මෙහෙම විකටණය වෙනවා. විකටණය වෙන්න මොකෝ වෙන්නේ? මාධ්‍යයේ තියෙන OH- ටික H+ එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළා මොකද කරන්නේ? ජල අණු හදනවා. දැන් ජල අණු හදන්න මොකද මේ H+ ටික එන්නේ අඩු වෙනවා නේද මාධ්‍යයේ තියෙන? ස්පේස් මගින් ලැබෙන H+ ටික ඔටෝමැටිකලි අඩු වෙන්න ගන්නවනේ. දැන් අඩු වෙන්න ගත්තා දැන් ප්‍රතික්‍රියාව විසින් මොකද්ද කරන්නේ? H+ ටික වැඩි කරගන්නනේ try කරන්නේ. අපි කරපු දේ නිසා H+ ටික අඩු වෙන්න ගන්නවා. අඩු වෙන්න ගන්න ප්‍රතික්‍රියාව විසින් මොකද්ද කරන්න ඕනේ? H+ ටික වැඩි කරගන්නවා. H+ ටික වැඩි කරගන්න මොකද්ද කරන්න ඕනේ? ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙන්න ඕනේ. ඔන්න දිරිමත් වුණා. ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත්. ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනකොට මොකද වෙන්නේ? H+ ටික වැඩි වෙනවත් එක්කම මොකද වෙන්නේ? S2- සාන්දනේ ගොඩක් වැඩි වෙන්න ගන්නවා. S2- සාන්දනේ ගොඩක් වැඩි වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මාධ්‍ය භාෂ්මීක වෙනකොට මොකද වෙන්නේ? මාධ්‍ය භාෂ්මීක වෙනකොට H2S සාන්දනේ වැඩි වෙන්න ඕන. උපරිම. එහෙනම් දැන් මේ අවස්ථාවේදී ලැබෙන සල්ෆයිඩ් ඔක්කොම මොනවා වගේද? මේ අවස්ථාවේ ලැබෙන සල්ෆයිඩ් ඔක්කොම වැඩි H2S සාන්දනයක් යටතේ. නැත්නම් වැඩි සල්ෆයිඩ් සාන්දනයක් යටතේ අවක්ෂේප වෙන ඒවා තමයි අපිට මෙතෙන්දී ලැබෙන්නේ. එහෙම නැත්නම් සල්ෆයිඩ් සාන්දනය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ KSP අගයත් වැඩි වෙනවා. අපිට තව විදිහකින් කියන්න පුළුවන් වැඩි KSP අගයක් සහිත. වැඩි KSP අගයක් සහිත සල්ෆයිඩ් විතරයි මෙතෙන්දී අවක්ෂේප වෙන්නේ. ඒක තේරෙනවද? තේරෙනවද? ඕගලන්ටම තර්ක කරන්න පුළුවන්. හරි අමාරු නෑ. එකම කියලා තියෙන නැති. ඔච්චරයි තියෙන්නේ ඕකේ. අපි ඕක ලියාගමු. මුලින්ම කියන්න ඕනේ. හරි. ඔතන අපි ගන්න තුන්වෙනි පෙරණේනේ අපි ගන්න. ඔව් තුන්වෙනි. හරි මෙහෙම ලියාගමු. තුන්වෙනි පෙරණය තුල කලින් කාණ්ඩයේදී යෙදූ දුබල භස්මයේ පැවතිය හැකි අතර තුන්වන පෙරණය භාෂ්මික වේ. භාෂ්මික මාධ්‍යයක් තුළ H2S බුබුලනය කිරීමේදී
වාෂ්පික මාධ්‍යය තුළ H2S වායුව බුබුලනය කිරීමේදී කියලා ක්‍රමාවක් දාලා මේක ලියාගන්න. යටි ලොකුවට ලියාගන්න. ලොකුවට ප්‍රතික්‍රියාව ලියාගන්න. හරිද? හරි ඊට පස්සේ යටින් ලියාගන්න. යටින් ලියාගන්න. H2S විකටෙන් ලැබෙන H+ සමග H2S විකටෙන් ලැබෙන H+ සමග H2S විකටනය ලැබෙන H+ සමග ශාරීය මාධ්‍යයේ පවතින OH- ශාරීය මාධ්‍යයේ පවතින OH- ප්‍රතික්‍රියා කරමින් ජල අණු සාදයි. H2S විකටනය ලැබෙන H+ සමග ශාරීය මාධ්‍යයේ පවතින OH- ප්‍රතික්‍රියා කරමින් ජල අණු සාදයි. මෙහිදී H+ ප්‍රතික්‍රියා කරන බැවින් මාධ්‍යයේ පවතින H+ ප්‍රමාණය නැත්නම් මාධ්‍යයේ පවතින H+ සාන්ද්‍රණය අඩු වේ. එවිට ලේචටලිය මූලධර්මයට අනුව H+ සාන්ද්‍රණය වැඩි කර ගැනීම සඳහා H2S විකටනයේ ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වේ. H2S විකටනයේ ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වේ. හරි එතන ඊට පස්සේ දම් පාටින් ලියා ගන්න. මේත් සමග මාධ්‍යයේ පවතින H2- සාන්ද්‍රණයද වඩාත් වැඩි වේ. මේත් සමග මාධ්‍යයේ පවතින H2- සාන්ද්‍රණයද වඩාත් වැඩි වේ. හරි ඊට පස්සේ රූලක් කරලා දම් පාටින් ලියා ගන්න. ඒ අණුව හතරවන කාණ්ඩයේදී වඩාත් වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ අවක්ෂේප වන සල්ෆයිඩ් පමණක් මෙහිදී ලබා දෙයි. ඊට පස්සේ එතනටම රෝස පාටින් ලියා ගන්න. එනම් වඩාත් වැඩි කේස් කීයකයක් සහිත
එනම් වඩාත් වැඩි KSP එකක් සහිත සල්ෆයිඩ් පමණක් මෙහිදී අවක්ෂේප වේ. හරි ඕක හරි. ඊළඟ අංකය අංක 5නේ. අංක 5. 5 ලියා ගන්න 5 වෙනි කාණ්ඩය. 5 වෙනි කාණ්ඩය. හරි අන්තිම කාණ්ඩය අපිට තියෙන. දැන් මේකෙදි මොකද කරන්නේ? මේකෙදි පළවෙනියටම කරන්නේ මොකද? මේකෙදි රත් කරන්න ඕන. දැන් දන්නවා රත් කරන්න හේතුව මොකද්ද? ද්‍රාවණයේ තියෙන සල්ෆයිඩ් ටික මොකද කරන්නේ? H2S වායුව විදිහට වාෂ්ප කරලා යවන්න ඕන. මුලින්ම ද්‍රාවණයේ තියෙන වැඩිපුර සල්ෆයිඩ් තියෙනවා නම් ඒව ඔක්කොම වාෂ්ප කරලා යවන්න ඕන. ඊට පස්සේ මොකෝ කරන්නේ? ඊට පස්සේ දානවා ඇමෝනියම් ක්ලෝරයිඩ් දානවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් එක දානවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මේ කතාව දන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මොකටද දාන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මාධ්‍ය බාෂ්පීක කරන්න. අපි දන්න ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල බාෂ්පයක්. ඒතර මාධ්‍යට ලැබෙන්නේ අඩු OH- ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. හැබැයි ඇමෝනියම් ක්ලෝරයිඩ් දාපු නිසා මොකද වෙන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා අර ලැබෙන OH සාන්ද්‍රණය තවදුරටත් අඩු වෙනවා. අපි කලින් කතා කරපු සිද්ධිය වගේම තමයි. මතකයි? කලින් පැහැදිලි කරේ. දැන් මේකෙදි ඇමෝනියම් ක්ලෝරයිඩ් එක්ක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මොකටද දාන්නේ? මාධ්‍ය අඩුවෙන්ම බාෂ්පීක කරන්න. අඩුම බාෂ්පීක තත්ත්වයක් දෙන්න තමයි මේක දාන්නේ. හරිද? ආයෙනම් මාධ්‍ය අඩු බාෂ්පීක තත්ත්වයක් යටතේදී තමයි ඇමෝනියම් කාබනේට් දාන්නේ. ඊට පස්සේ තමයි ඇමෝනියම් කාබනේට් යොදන්නේ අන්තිමට. දැන් මොකෝ උතන සිද්ධ වෙන්නේ නැත්තේ? දැන් මොකද්ද උතන සිද්ධ වෙන්නේ නැත්තේ? මොකක්ද සිද්ධ වෙන්නේ නැත්තේ? ඒ කලින් සිද්ධියම තමයි. දැන් ඇමෝනියම් කාබනේට් කියන්නේ ඇමෝනියම් කාබනේට් වලදී මෙතෙන්දි වෙන්නේ අඩු සාන්ද්‍රණයක් යටතේ කාබනේට් ටික අවක්ෂේප වෙන එක තමයි මෙතෙන්දි වෙන්නේ. තේරෙනවද? මාධ්‍ය බාෂ්පීක කරලා අඩුම සාන්ද්‍රණයක් යටතේ තමයි මේකත් සිද්ධ වෙන්නේ. තේරෙනවද? එතකොට අඩු සාන්ද්‍රණයක් යටතේ ඒ කියන්නේ කාබනේට් සාන්ද්‍රණය අඩුයි කියන්නේ මොකද්ද වෙන්නේ? එයාගේ KSP ත් මොකෝ වෙන්න ඕනේ? KSP යගෙත් අඩු වෙන්න ඕනේ. තේරෙනවද? ඔන්න ඔය සිද්ධිය තමයි උතනදී වෙන්නේ. ඉතරයි නේද? ඔව් ඒක අපි ලියාගමු. එතරයි. අඩු සාන්ද්‍රණයක් යටතේ දැන් සිද්ධ වෙන්නේ. ඒක යටතේ මුලින්ම ලියා ගන්න රෝමි ලක්කම් එක රත් කිරීම මගින් මාධ්‍යයේ පවතින සල්ෆයිඩ් H2S වායුව ලෙස ඉවත් කරගනි. මාධ්‍යයේ පවතින සල්ෆයිඩ් H2S වායුව ලෙස ඉවත් කරගනි. ඊට පස්සේ ලියා ගන්න දෙවනුව ඇමෝනියම් ක්ලෝරයිඩ් සමග ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් යෙදීමෙන් මාධ්‍ය බාෂ්පීක කරගනි. වලන්න නැතුව ලියා ගන්න අඩුවෙන් කියලා. අඩු බාෂ්පීක තත්ත්වයක් කියලා.
හරි ඊට පස්සේ ලියා ගන්න ඉන්පසු ඇමෝනියම් කාබනේට් යෙදීමෙන් මාධ්‍යයේ තිබෙන කාබනේට් සාන්ද්‍රණය අඩු බැවින් මෙහිදී අඩු කාබනේට් සාන්ද්‍රණයක් යටතේ අවක්ෂේප වන කාබනේට් පමණක් ලබා දෙයි. ඊට පස්සේ ලියා ගන්න එතෙන් තමයි රෝස පාටින්. එනම් අඩු KSP අගයක් සහිත කාබනේට් පමණක් මෙහිදී ලබා දෙයි. හරි. ඔය ටික තමයි තියෙන්නේ. ඔච්චර තමයි තියෙන්නේ. අපි කාණ්ඩ 5යිනේ කතා කරන්නේ. ඔන්න කාණ්ඩ 5 ගැන තර්කානුකූලව කියලා දුන්නා. හරි. ඔය තර්ක ටික මතක තියාගන්න. කාණ්ඩ විශ්ලේෂණය ඉවරයි.